සම්මා සම්බුදු සරණයි. යමක් වැඩුණු කලෙහි එයින් තමාගේ පිහිට නැසේ නම් ඒ දෙයට වැඩෙන්නට ඉඩ දීම පඬිතයන් විසින් නොපසස්නා ලදී. නුවණැත්තා එයින් වන විනාශය ගැන සැකකොට මුලදීම එය නැති කර දැමීමට උත්සාහ කරයි. සදහැවතුනි, ඒ බුද්ධ දේශනාවයි. ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අකුසලයන්ගෙන් වෙන්ව කුසල ධර්මයන් සමීප කරගෙන උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. සදහැවතුනි, බෞද්ධ මාධ්‍යාලය අද දවසේදී මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ කුරුවිට අභයතිලකාරාමයේ සිටයි. මෙම ධර්ම දේශනාව සඳහා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ඩුබායි සේවයෙන් යුතු පුෂ්පා උදුගොඩ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්. එසේනම් මේ නමස්කාර පූර්වක ඇරයුම ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව සිදු කිරීම සඳහා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් අති ගෞරවනීය විහාරාධිපති නායක හඳුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දිනම ඔබේ පන්සලට ඔබේ විහාරස්ථානයට එකතු වුණේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න, බණ අහන්නයි එකතු වුණේ. ඩුබායි සේවයෙන් යුතු පුෂ්පා උදුගොඩ ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දිනම අද මේ ධර්ම දානමේ මහා පින්කම ඔබ වෙනුවෙන් සංවිධානය කරා වගේම බෞද්ධ නාලිකාව ඔස්සේ ලෝකයටම මේ ධර්මයේ විසිරුවා හරින්නත් කටයුතු කරනවා. ඒ නිසා පුෂ්පා උදුගොඩ මහත්මියටත් පවුලේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි, බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා මුලින්ම ඔබ බණ අහද්දී අදිෂ්ඨානයක් ඇති කරගන්න, මේ උතුම් ධර්ම ශ්‍රවණය අපි හැම දිනාටම නිවන් දොරටුවක් බවට පත් වේවා කියන අදිෂ්ඨානය. ඔබත් මමත් අපි සියලු දෙනාම දැන් මනුස්ස ලෝකේ ඉපදිච්ච පිරිසක්. අපි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ පෙර සංසාරේ රැස් කරගත්ත කර්ම නිසා. පටිච්ච සම්පදාය උගන්වන්නේ උපදින්නේ කුමක් නිසාද? භවපච්චයා ජාති කියලා. විපාක පිණිස කර්ම සකස් වෙන නිසා උපදිනවා. පෙර ජීවිතේ අපි කොහේ හරි ඉන්නේ නැතිනේ නේ. එක්ක මනුස්ස ලෝකේද අපායද අපි දන්නේ නැහැ. ඒකවල කොහේ හරි පෙර ජීවිතේ හිටියා. පෙර ජීවිතේ අපි මැරෙනකොට හරි චුත වෙනකොට හරි එදා අපේ හිතට ආසන්න කර්මයක් හැටියට යම් පිනක් මතු වුණා. එදා මතුවෙච්ච පින නිසා තමයි මේ මනුස්ස ලෝකේ මේ වගේ උපතක් ලැබුවේ. පෙර ජීවිතේ අපි මැරෙනකොට මීට වඩා ප්‍රබල අපි කරපු විශාල පිනක් මතු වුණා නම් එහෙනම් අද කොහෙද? එහෙනම් මෙලහට අපි දිව්‍ය ලෝකවල.
පෙර ජීවිතේ අපි මැරෙනකොට හරි චුත වෙනකොට හරි අපි චුතිසිතට අපි භාවනා කරලා ධ්‍යාන වඩලා රැස් කරගත්ත කුසලයක් බලවත් වුණා නම් එහෙනම් මෙලහට අපි බ්‍රහ්ම ලෝකවල. හැබැයි අපිට පිනක් නැද්ද? අපිට විශාල පිනක් තියෙනවා. ඒ මනුස්ස ලෝකේ ඉපදිච්ච නිසාම නෙමෙයි. දැන් මනුස්ස ලෝකෙම ඉන්නවනේ කෝටි 700ක් විතර. හැමෝටම බණ අහන්න තියෙනවද? නෑ. ලෝකේ කෝටි 700ක් තරම් මනුස්ස ජීවිත ලැබුවත් බණ පදයක් අහන්න ඊටාම සුළු පිරිසයි. අන්නේ පින තමයි ප්‍රබලම පින. ඒකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා. පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිනක් නිසා තමයි කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය බණක් අහන්න පුළුවන් ගමක රටක පළාතක අපි ඉපදුනේ පෙර විශාල පිනක් නිසා. දැන් අපි මේ කරන්නේ පෙර පිනක් ගෙවනවා. හැබැයි අකුසලුත් ගෙවන්නේ නැද්ද අපි? පින්පව් දෙකම ගෙවාගෙන යන්නේ. ඉපදීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුරාණ මිදම් භික්ඛවේ කම්මං කියලා. මහණෙනි ඉපදීම කියන්නේ පෙර සංසාරේ රැස් කරගත්ත කර්මයක විපාකයක් කියනවා. ඉපදීම කියන්නේ කර්ම විපාකයක්. අපි උපන්දා ඉඳන් කරන්නේ පෙර කර්ම ගෙවනවා. අලුතෙන් සංසාරේට කර්ම රැස් කරගන්න. හැබැයි රහතන් වහන්සේලා ගැන විතරක් අපි කියනවා. උන්වහන්සේලා කීනම් පුරාණම් පැරණි කර්ම ෂේ කරලා දැම්මා. නවන් නත්ති සම්භව. අනාගතේ උපතක් පිණිස අලුතෙන් කර්ම හදන්නෙත් නැහැ. එතකොට පෙර කර්ම ෂේ කරා අලුතෙන් කර්ම හදන්නෙත් නැහැ. උන්වහන්සේගේ විඥානේ හරියට රහතන් වහන්සේලා ගැන තියෙන්නේ තේකීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති දිහිරා යතයම්පදීපෝ කියන එක හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ කියනවා. දැන් බීජයක පැලවෙන ස්වභාවය නැති වෙලා නම් කොච්චර පෝර දැම්මත් කොච්චර වතුර දැම්මත් පැලවෙනවද? නෑ. ඒ වගේ තමයි කියන රහතන් වහන්සේලාගේ විඥාන. උන්වහන්සේලා පෙර කර්ම ෂේ කරා අලුතෙන් කර්ම හදන්නෙත් නෑ. නිබ්බන්ති දිහිරා යතයම්පදීප හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ නිවනට යනවා කිය. හැබැයි අනික් කෙලෙස් සහිත සියලු දෙනාටම දැන් අපි මේ මෙහෙම වාඩි වෙලා හිටියට අපේ ජීවිත නැඹුරු වෙලා තියෙන්නේ වැඩිපුරම කොහෙටද? අපාය පැත්තට. අපේ ජීවිත නැඹුරු වෙලා තියෙන්නේ සතර අපාය පැත්තට. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංසාරික සත්‍යයට අපාය කොයි වගේද? සතර අපාය හරියට මහ ගෙදර වගේ කියන. අපේ ජීවිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ අපාය පැත්තට. දැන් හිතන්න මරණාසන්න මොහොතක අපායගාමී අකුසලයක් බලවත් වෙන්න තියෙන ඉඩ වැඩි. දැන් අපි මේ බණ ඇහුවට පින්කම් කරාට දන් දෙනවා බණ අහනවා සීල් රකින්නවා ගුණධර්ම පුරනවා. හැබැයි අපි මෙහෙම හිටියට මේ ලෝකේ අනිත් මිනිස්සුත් එක්ක ගත්තහම නම් අපි ඔබට හිතෙනවා ඇති නෑ අපි නම් ගොඩාක් පින් කරගෙන තියෙන්නේ දැන් නම් ඉතින් අපේ වැඩේ අපි කරගත්තා කියලා. හැබැයි මරණාසන්න මොහොතක ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ ලේසිද අමාරුද? ඒක අමාරුයි. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. දැන් මේ පළාත් මේ ගම්මාන එහෙමත් පහුගිය දවස්වල වතුරින් යට වෙන්නේ නැතිනේ. නාය ගියා. මීට ආසන්න ගම්මාන වල විශාල පිරිසක් මිනිස්සු මැරුණා. දැන් හිතන්න නාය යනකොට පස්සේ එක ගල් එක්ක අර කඳු ඇඹරිලා ගෙවල් එක්ක ඇදිලා යනකොට පොළව යට හිර වෙලා ඇදිලා ඉන්නකොට ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසිද අමාරුද? පණ යන වෙලාවේ අමාරුයි. ධර්මයේ සිහි කරන එක ලේසි සෙල්ලමක් නෙමෙයි අමාරුයි.
ඊළඟට ගම් වතුරෙන් ගහගෙන ගිහිල්ලා මිනිස්සු මැරුණා. දැන් හිතන්න වතුර පෙවි අර මඩ වතුරෙන්නේ මඩ වතුර පෙවිලා පෙනහළු වලට ඕවා ගිහිල්ලා කැරකි කැරකි වතුරේ ඇදිලා යනකොට ගම් වතුරේ ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. එතකොට ජීවිතේ අනපේක්ෂිත විදිහට අපිට මරණයට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි. දැන් බලන්න මිනිස්සු හැප්පිලා මැරෙනවන්නේ. දැකලා ඇතිනේ. කොහෙවත් දැකලා තියෙනවද හැප්පිච්ච ගමන් වාඩි වෙලා භාවනා කරනවා? කවුරු? නෑ. වාහන හැප්පෙනවා, මෝටර් සයිකල් හැප්පෙනවා, පාර අයිනේ ගියත් හප්පගෙන යනවා. එතකොට හැප්පිලා මැරුණොත් සමහරු ස්පිරිතාලට ගෙනියනකොට පණ යනවා. එක්ක ගෙනිහිල්ලා ඔපරේෂන් එකට ගනිද්දි පණ යනවා. සමහරු අතපය කැඩිලා ලී දාගෙන එහෙමනේ ගෙනියන්නේ නේ. එතකොට අපිට එවැනි අනතුරකටපත් වෙන්න වුණොත් අපි දන්නේ ජීවිතේ ධර්මයේ සිහි කරගන්න ලේසිද අමාරුද? අමාරුයි. ඊළඟදී මිනිස්සු මැරෙනවා ගුටි කාලා. ගුටි කාලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද කියලා හිතන්න. ලේසිද? ඈ? ගුටි කන්න වෙන්නේ එකක් නැද්ද? මුගලන් හාමුදුරුවන්ට පහර දුන්නේ 500ක් කියලා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. පොඩි කාලයක්ද බලන්න. අගසව් තනතුරක් ලබන්න නම් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕනේ. එතකොට එච්චර කාලයක් පාරමී පුරපු මුගලන් හාමුදුරුවෝ 이르දිමතුන් අතර අග්‍රම කෙනා. පුදුම 이르දිමේ හැකියාවක් තිබුණේ. දවසක් උන්වහන්සේ කුටියේ භාවනා කරනකොට 500ක් විතර පිරිසක් ඇවිල්ලා කුටිය වට කරා. වට කරලා පොළු ආයුධ අරගෙන කෙනෙක් කියනවා කඩපන් කිව දොර. කියනකොටම උන්වහන්සේ සැනින් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එළියට ගිහිල්ලා අර පිරිස අතරින් මග හැරලා ගියේ. දොර කඩලා බලනකොට නෑ. යමල්ල යන්න කියලා ගියා. ආයමත් ටික දවසකට පස්සේ ඔය කුටියේම භාවනා කරනකොට මේ පිරිස දෙවනි පාරක් ආවා. ඇවිල්ලා කුටියේ දොර කඩන්න හදනකොටම උන්වහන්සේ අහසට පැන නැගී පියස්සෙන් කියන මහලේ. අහසට පැන නැගලා අහසින්ම වෙනත් දිහාවකට වැළියා. දෙවනි පාරත් මග හැරලා බේරුණා. ආයමත් දවස් කීපයකට පස්සේ මුගලන් හාමුදුරුවෝ භාවනා කරනකොට විමසුවා දෙවතාවක් මම මග හැරියා. මේ පිරිස ආයමත් මගේ පස්සෙන් එයිද කියලා විමසුවා. එහෙම විමසනකොට එදා දැක්කා එදත් ආයුධ අරගෙන කට්ටිය ලෑස්ති වෙනවා යමල් අදත්. ඔය ශ්‍රමණේ අහුනොත් ගහලම මරමු කියලා කට්ටිය ලෑස්ති වෙනවා. පොළු ආයුධ අරගෙන සූදානම් වෙනවා. එදා උන්වහන්සේ භාවනා කරද්දි බැලුවා ඇයි මගේ පස්සෙන් මේ නැවත නැවතත් දෙවතාවක් මග හැරියා. ආයමත් කැරකිලා ඉන්නේ මම කරපු අකුසලයක්ද කියලා බැලුවා. උන්වහන්සේට තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත බලන්න පුළුවන්. උන්වහන්සේ ආත්ම 100ක් ආපස්සට බලනවා. මේ ආත්ම 100ම මනුස්ස ජීවිත ලැබපු ආත්මවල බොහෝ ආත්මවල ආවිෂ ඉවර වෙනකොට ගුටි කාලා තමයි මැරිලා තියෙන්නේ. තිරිසන් ලෝකේ ඉපදුනා නම් ඒ ගල් පාරවල් කාලා පොළු පාරවල් කාලා එක්ක සත්තුන්ගෙන් පහර කාලා මැරිලා තියෙන්නේ. ආපස්සට බැලුවා කල්පයක් බැලුවා. කල්ප 100ක් බැලුවා. කල්ප දහස් ගණන් බැලුවා. බලාගෙන යනකොට හැම ආත්මිකම ගුටි කාලා මැරෙන්න ක්‍රමයක් පෑදෙනවා.
දැන් ඔබ ওই මරණය ගැන අහලා ඇති. සමහරු මැරෙනවා ආයුක්කය. උපතින් ගෙන ආපු ආයුෂ ගෙවලා මැරෙනවා. ඒකට අපි කියනවා ආයුක්කය මරණ. සමහර අය ආයුෂ තියෙද්දී කර්ම විපාක ඉස්සර වෙනවා. ඒකට අපි කියනවා කම්මක්කය. ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. හැබැයි කර්ම විපාකයක් ඉස්සර වෙලා ජීවිතය අවසන් වෙනවා. එහෙම මැරුණොත් අපි කියනවා කම්මක්කය. සමහර අයට ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාක එකතු වෙනවා. ඒකට කියන උභයක්කය. ඊළඟට උපච්ඡේද කියන්නේ හදිස්සි විපත්, ස්වභාවික විපත්, එවැනි හදිස්සි අනතුරු වලින් ජීවිත අවසන් වෙන්න පුළුවන්. ඒවට කියන උපච්ඡේද. එතකොට මේ උභයක්කය කියන්නේ ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාක එකතු වෙනවා. උන්වහන්සේට අපරාපරිවේදනීය කර්මයක් හැටියට අපරාපරිවේදනීය කියන්නේ නිවන් දකින්නකම් විපාක දෙනවා. හැම ආත්මිකම ආයුෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් පැහැදෙනවා. බලාගෙන ගියා කල්ප 100,000 ගණන් බැලුවා. මෙහිම බලාගෙන යනකොට එක ආත්මයක් දකිනවා කල්පයක් මහා නිරේට වැඩිලා දුක් විඳින ආත්මයක්. කල්පයක්ම අපායයි. ඊළඟට බැලුවා එතනිනුත් එහාට බැලුවා. ඇයි මං එච්චර අපායි දුක් විඳින්නේ? කල්පයක් මහා නිරේට වැටුණේ ඉදා මොකද කියලා බැලුවා. අන්න බලනකොට දකින්න උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ඇස් දෙක පේන්නේ නැති අම්මයි තාත්තයි දෙන්න එදා තරුණේ එක් කරගෙන යනවා. කැලයක් මැද්දෙන් බොහොම ආදරෙන් වගේ රවට්ටලා එක් කරගෙන යනවා. මෙහෙම එකන් ගිහිල්ලා මහා කැලේ මැද්දේදී පොල්ලක් අරගෙන අර අන්ධ දෙමව්පියෝ දෙන්නටම ගහගෙන යනවා. ගහනකොට තමන්ම කෑ ගහනවා. අනේ අම්මේ අපිට හොරු ගහනවෝ. අනේ තාත්තේ අපිට හොරු ගහනවෝ කියලා. දැන් අම්මා තාත්තා පේනවද? පේන්නේ නැහැ. දෙමව්පියෝ දෙන්න කෑ ගහනවා අනේ පුතේ ඔබ දුවපන් ඔබ බේරියම්. දැන් අපේ කාලේ ඉවරයි. අපිට ගහපු දෙන් අපි මරපු දෙන් ඔබ බේරියම් පුතේ කියලා. කියද්දි ගැහුවා. ගහලා අර දෙමව්පියෝ දෙන්න බිම වැටුණාට පස්සේ හිස් කබලටම ගහලා මැරුවා කියලා. එහෙම මරලා පරඬලක් වීසි කරනවා වගේ පහළ පඳුරකට ඇදලා විසි කරා කියලා. එහෙම විසි කරලා පොල්ලත් විසි කරලා අතපය හොදගෙන ගෙදර ගියා. ගිහින් බිරිඳට කිව්වා අන්න ඔයා කියපු විදිහටම වැඩේ කරා කියලා. තමන්ගේ බිරිඳගේ පෙළඹවීම නිසා තමයි අන්ධ දෙමව්පියෝ දෙන්න කැලයක් මැද්දෙන් එක්කන් ගෙනහිල්ලා එදා හොරු ගහන විදිහට ගහලා මැරුවේ. මේ ළඟාත්මික දෙයක් නෙමෙයි. කල්ප දහස් ගානකට පෙර සිදුවීමක්. එතකොට දෙමව්පියෝ මරනවා කියන්නේ මොන වගේ අකුසලයක්ද? ඒක පංචානන්තරී අකුසලයක්. ඒ අකුසලයේ තමයි කල්පයක් අපායේ ගෙවුවේ. ආනන්තරී අකුසලයක් කරොත් විපාකෙ කොච්චරද? කල්පයක් මහා නිරේ කියන. එතකොට කල්පයක් අපායේ. ආනන්තරී අකුසලයේ කියන්නේ ගෙවලා ඉවර කරන්න පුළුවන් දෙයක්. කල්පයක් දුක් විඳලා අපායේ පැහිලා අවසන් වෙනකොට ආනන්තරී අකුසලයේ ගෙවිලා ඉවරයි. දැන් අපායෙන් උඩට ආවා. හැබැයි අර රවට්ටලා කැලේ මැදින් එක්කන් ගෙනහිල්ලා හොරු ගහන විදිහට පොළොව වලින් පහර දීමේ අකුසලය ඒක අපරාපරිවේදනීය කර්මයක්. අපරාපරිවේදනීය කියන්නේ නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දෙන කර්මයක් වුණා. ඒ අකුසලයේ තමයි හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමේ පෑදෙනවා. එදා උන්වහන්සේ භාවනා කරද්දි බැලුවා මගේ ආවිෂ ගෙවිලා ඉවරයිද? මගේ ආවිෂ ගෙවිලා ඉවරයිද කියලා බැලුවා. බලනකොට උන්වහන්සේගේ දැන් ආවිෂ ඉවරයි. ඊළඟට බැලුවා හැම බුදුරජාණන් වහන්සේලාටම පෙර අගසව් දෙනම පිරිනිවන් පානවද කියලා බැලුවා. ඒකත් ලෝක ධර්මතාවය. බුදුරජාණන් වහන්සේට කලින් අගසව් දෙනම පිරිනිවන් පානවා. එදා උන්වහන්සේ හිත හදාගත්තා අද මම මේකට මූණ දෙනවා. අද හොරු ඇවිල්ලා කුටිය වට කරොත් අද මම මග හරින්නේ නැහැ.
අද මේකට මූණ දෙනවා කියලා හිත හදාගත්තා. එදා හොරු ඇවිල්ලා කුටිය වට කරපු වෙලාවේ අදිෂ්ඨාන දෙකක් කරා කියන. එක අදිෂ්ඨානයක් තමයි හොරු ගහලා අතපය කඩලා මොන විදිහට ශරීරයට හානියක් කරත් මම 이르දි බලයෙන් මේ කැඩිච්ච අතපය කොටස් හදාගෙන නැගිටිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අවසර අරගෙන උන්වහන්සේ නොදැක මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරගත්තා. ඒ විදිහට අදිෂ්ඨානයක් කරගෙන ඊළඟට අනිමිත්ත සමාපත්තියකට සමවැදුණා කියලා. කිසිම නිමිත්තක් මෙනෙහි නොකර අනිමිත්ත සමාපත්තියකට සමවැදුණා. හොරු ඇවිල්ලා කුටියේ දොර කඩනකොට මෙන්න භාවනා කරන ඉරියව්වෙන් ඉන්නවා. එහෙම ඇදලා ගත්ත පොල් වලින් වට කරගෙන ගහගෙන ගියා 500ක්. අර විදිහටම ගහලා පරඬලක් වීසි කරනවා වගේ පහළ පඳුරකට විසි කරා කිනු ඇදලා. බලන්න මේ කර්ම විපාකේ නැහැටි. එදා අර අම්මා තාත්තට ගහලා පහළට විසි කරේ යම්සේද ඒ වගේම ගහලා විසි කරලා දාලා ගියා. උන්වහන්සේ මනෝමය ශරීරයකින් කයින් එළියට ගිහිල්ලා මේ දිහා බලාගෙන හිටියා. අර පිරිස ගියාට පස්සේ 이르දී මේ කැඩිච්ච අතපය කොටස් ශරීර කොටස් හදාගෙන නැකිට්ටා. වැටිලා තිබ්බ සිවුර අරගෙන පොරව ගත්තා. අහසින්ම වැඩියා ජේතවනාරාමෙට. එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට ධම්සභා මණ්ඩපේ බණ කියනවා. මුගලන් හාමුදුරුවෝ ධම්සභා මණ්ඩපේට දොරටුවෙන් ඇතුල් වෙනකොටම බුදුරජාණන් වහන්සේ ඒ දෙස බලලා කියනවා මොග්ගල්ලාන ඔබ මම බේර ගන්න ගොඩාක් උත්සාහ කරා කියෝ. නමුත් ඔබම කරපු අකුසලයක් ඔබට ওই විපාක දුන්නේ කියෝ. භික්ෂුන් වහන්සේලා බලනවා මූණෙන් මූණ ඔය ඉන්නේ හොඳට මුකුත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා මොග්ගල්ලාන ඔබම ඔබේ වචනින්ම මේ සංඝයා ඉදිරියේ ඒ අකුසලයට විපාකයක් ඔබේ වචනින්ම දේශනා කරන්න කාලයයි කියෝ. මුගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන තමන් සංසාරේ වෙච්ච අකුසලයක් තමන්ට ඒ කර්ම විපාක දීපු ආකාරයත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ 이르දියෙන් පේන්න සලස්සමින් දහම් දෙසුවා කියලා. මුගලන් හාමුදුරුවන්ට ඒ හැකියාව තියෙනවා. ඒක හරි පුදුමයි. දැන් අර දේවදත්ත 500ක් කඩාගෙන ගිය වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ අය බේරගන්න ඇරියේ කවුද? සරියුත් මුගලන් දෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියනකොට මුගලන් හාමුදුරුවෝ ඒවා පෙන්නනවා කියන 이르දී. අපාය ගැන කියනකොට අනිත් අයට අපායේ පේන විදිහට 이르දියෙන් උන්වහන්සේට පෙන්වන්න පුළුවන් කියලා. එදා මුගලන් හාමුදුරුවෝ මේ කතාව කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැදලා ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. තථාගතයන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා. මට පිරිනිවන් පාන්න කාලයයි කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මුගලන් හාමුදුරන්ගේ ආයුෂ ගෙවිලා ඉවරයි. 이르දි බලය නිසාමයි මේ කැඩිච්ච අතපය කොටස් 이르දියෙන් හදාගෙන මේ තාම පෙනී ඉන්නේ 이르දි බලය නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔබට පිරිනිවන් පාන්න අවසර දෙනවා. හැබැයි පිරිනිවන් පාන්න පෙර අවසාන වශයෙන් සංඝයාට ධර්ම දේශනාවක් කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මුගලන් හාමුදුරුවෝ අහසට පැන නැගලා පෙළහර පාමින් දහම් දෙසුවා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයාත් ඉදිරියේ බණ කියලා බුදුරජාණන් වහන්සේ වටා 3 වතාවක් ප්‍රදක්ෂිනා කර වන්දනා කරා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට වැදගෙන පස්සෙන් පස්සට නොපෙරින විදිහට එළියට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට කතා කරලා කියනවා මහණෙනි මොග්ගල්ලාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන්නේ කියලා. උන්වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ මේ ශාසනයෙන් අඩක් පාළුවට ගියා වගේ දැනෙයි කියනවා. මේ මුගලන් යම් පැත්තක වැඩ ඉන්නවා නම් ඒ ප්‍රදේශෙ දිහා බුදුරජාණන් වහන්සේට ආයි බුදු ඇසින් අවධානයෙන් බලන්න දෙයක් නැහැ කියනවා.
ඒ ප්‍රදේශයේ සංඝයාටම අනුග්‍රහයක් කියලා. ඒ නිසා මුගලන් හාමුදුරුවන්ට එක්ක පෙර ගමන් යන්න කීව පිරිසකට 500ක් භික්ෂූන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේ එක්ක නගරේ දොරටුව ළඟට යනකම් පෙර ගමන් ගියා. එතනදී මුගලන් හාමුදුරුව අවසර අරගෙන තමන්ගේ කුටියට මහසින් වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරවගෙන සිංහ සීයාවෙන් සැතපීලා හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් නැගිටිනවා සමගම පිරිනිවන් පෑවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔහොම තමයි මුගලන් හාමුදුරන්ගේ පිරිනිවන් පෑම ගැන දේශනාවල තියෙන්නේ. එතකොට අපිට පේනවා මොනතරම් 이르දි බල සම්පන්න කෙනෙක්ද නේ. නමුත් තමන් කරපු අකුසල විපාක තමන්ගේ පස්සෙන් ආවද නැද්ද? ආවා. ඒක තමයි සංසාරේ හැටි. ඒ නිසා අපි යම් කර්මයක් කරොත් ඒකේ විපාක අපි කරා එනවාමයි. උදේ හවස හිතන්න කියනවා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් නිතර සිහි කරන්න කියනවා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් දී දායාදී හැටියට යහපත් විපාක ලැබෙනවා. මම කරන දේ අයහපත්ද අයහපත් විපාක සසරේ අරගෙන යන්නේ මමමයි කියලා හිතන්න කියලා. දැන් හිතන්න දැන් බුදුරජාණන් වහන්සේම ගැන හිතන්න. උන්වහන්සේගේ නෑදෑයෝ අපාය වල වැටලා නැද්ද? නිකන් යසෝදරාවගේ පැත්තෙන් හිතන්න. සංසාරේ පාරමී පුරාගෙන එනකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ යසෝදරාව තරම් තමන් වහන්සේට පාරමී පුරන්න උපකාර කරපු කෙනෙක් තවත් නැහැ කියලා. දැන් යසෝදරාගේ පැත්තෙන් හිතුවොත් සුප්‍රබුද්ධ රජුරෝ කියන්නේ කවුද? තාත්තා. පොඩි කාලේ ඉඳන් දුවේ කියලා ආදරෙන් වඩාගෙන ඉන්නේ නැති. තාත්තේ කියලා අතේ එල්ලීලා ඉන්නේ නැති. හැබැයි පොළොව පලාගෙන අපායි. ඊළඟට දේවදත්ත කියන්නේ කවුද? යසෝදරාවගේ සහෝදරයා. අක්කේ නංගියේ මල්ලියේ කියාගෙන සෙල්ලම් කර කර ඉන්නේ නැතිනේ නේ. ගෙවල් වල මාලිගාවේ ඉන්නේ නැතිනේ ඔහොම. පොළොව පලාගෙන අපායි. තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. හැබැයි පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට තමන්ගේම පවුලේ තාත්තයි සහෝදරයයි දෙන්නම පොළොව පලාගෙන අපායේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේටවත් මේ මගේ නෑදෑයෝ කියලා බේරන්න පුළුවන්ද? එහෙම බේරන්න බෑ. උන්වහන්සේ දෙපාරක් ඥාතීන් බේර ගන්න උත්සාහයක් ගත්තා. ඒ තමයි විඩෝඩබ රජුරෝ විශාල සේනාවක් අරගෙන ගියා ශාක්‍ය වංශිකයෝ මරන්න. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා සේනාව යන පාරේ ගහක් යට වැඩ හිටියා. එහෙම වැඩ ඉඳලා බණ කියලා පිරිස ආපස්සට හැරෙව්වා. පළවෙනි පාර විඩෝඩබ රජුරෝ ආපහු හැරිලා ආවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු හැරුණා. ආයෙත් ටික කාලයකට පස්සේ විඩෝඩබ රජුරෝ විශාල සේනාවක් අරගෙන ශාක්‍ය වංශිකයෝ එකෙක් තියන්නේ නැහැ කියලා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේ. උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා කරත්ත 500ම ගල් තලාවක ඉරේවා කියලා අදිෂ්ඨානයක් කරා. තමන්ගේ ඥාතීන් මරන්න ආයුධ පටවගෙන යන විඩූඩබ රජුරුවන්ගේ රථ සියල්ල ගල් තලාවක ඉරිලා ගියා. දෙවනි පාරත් ආපහු හැරුණා. ආයමත් ටික දවසකට පස්සේ මෙන්න ආයමත් විඩූඩබ රජුරුව සේනාවක් අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මගේ ඥාතීන්ට නැවත නැවතත් මේ විපතක් කැරකෙන්නේ? දෙවතාවක් බේරගත්තා. බලනකොට පෙර සංසාරේ කරපු කර්ම විපාකයක්. මේ ඥාතීන් සියලු දෙනාම ওই වගේම සසරේ රජකම් කරනකොට බලය නිසා තවත් ප්‍රදේශ අත්පත් කරගන්න
ගංගාවකට වහා දාලා ඒ වස පානීය කරපු විශාල පිරිසක් මැරෙනකොට යුද්ධ කර කර මේ ප්‍රදේශ අත්පත් කරගෙන තියෙනවා. ඒවා තමයි මේ කැරකි කැරකි එන්නේ පෙර කරපු කර්ම. තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොටම 60000ක් ශාක්‍ය වංශිකයෝ කපලා කොටලා විදුඩබ රජුරු මරලා දැම්මා. එතකොට බලන්න බුදුහාමුදුරන්ගේම නෑදෑයෝ 60000ක් උන්වහන්සේ වැඩ ඉන්න නැද්දිම මැරුම් කෑවා. මේ මගේ නෑදෑයන්ට එහෙම වෙන්න බෑ කියලා නවත්තන්න පුළුවන් වුණා. ඒක තමයි සංසාරේ හැටි. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන් කරා එනවාමයි. ඒක උදේ හවස හිතන්න කියනවා. ඒ නිසා පින්වතුනි අපි මේ යන සංසාර ගමනේ හැම වෙලාවෙම අපාය බය දකින්න. සතර අපාය ගැනම හිතන්න, මරණය ගැන සිහි කරන්න. අපිට මේ ධර්මය අල්ලගන්න බොහොම පහසු වෙනවා මරණ සතිය නිතර වඩනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන භාවනා අතර මරණ සති භාවනාව තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. නිතර අපි මරණය ගැන හිතනවා නම් දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ ජීවත් වෙන විදිහට ඉඳලා හදිස්සියේ හරි මම මැරුණොත් කොහේ යයිද? එහෙම හැම වෙලාවෙම තමන්ගෙන් තමන් අහන්න. ධර්මයේ තුලින් තමන් ඉන්න තැන තමන් බලන්න. බුදුරජාණන් වහන්සේ දහම් කණ්ණාඩිය ගැන බොහොම ලස්සන දේශනයක් කරනවා. මේක තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. උන්වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලේ නාදිකා කියලා ගමක් කරහා වඩිනවා. මේ ගමට බුදු වෙච්ච මුල් කාලෙත් ආනන්ද හාමුදුරුවෝ එක්ක බුදුරජාණන් වහන්සේ වැඩියා. උන්වහන්සේ වැඩම කරලා මේ ගමේ වස් කාලයක් වැඩ හිටියා. බොහෝ පිරිස බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විශාල පිරිසක් වැඩ ඉඳලා තියෙනවා. හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ ආයෙමත් උන්වහන්සේ පිරිනිවන් පාන්න යනකොට මේ ගම ළඟින් වඩිනවා. එහෙම යනකොට ඒ මුළු ගමම විනාශ වෙලා ස්වභාවික විපතකින් අපි දන්නේ මොකද්ද කියලා. එහෙම විපත මොකද්ද කියලා නැහැ. භූමිකම්පාවක්ද නාය ගියාද ජල ගැලුවද ඒවා අපි දන්නේ නැහැ. ඒකේ තියෙන විශාල විපතකින් ගමේම මිනිස්සු මැරිලා. දැන් ආනන්ද හාමුදුරුවන්ට මේ ගම හරහා යනකොට මතක් වෙනවා ඉස්සර හිටපු භික්ෂුන් වහන්සේලා. ඉතින් අහනවා අනේ ස්වාමීනි ඉස්සර හිටියා නන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක්. උත්තර කියලා ස්වාමීන් වහන්සේ නමක් මේ ගමේ හිටියා. උන්වහන්සේලාත් අපවත් වෙලාලු මේ විපතේ. භික්ෂුණීන් වහන්සේලා කීප නමක් මේ ගමේ හිටියා. උන්වහන්සේලාත් අපවත් වෙලා. කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. මුලදී බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද ඔය සමහර ස්වාමීන් වහන්සේලා මේ විපතෙන් පිරිනිවන් පෑවා කියලා. සමහර භික්ෂුණීන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. අනාගාමී වෙච්ච කීප දෙනෙක් හිටියා. ඒ අය නම් සුද්ධාවාස බඹලව දැන් ඉපදුනා කියලා. ඊළඟට ආනන්ද හාමුදුරන්ට ආයි ටික දුරක් යනකොට මතක් වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ උපාසිකාවෝ හිටියා. මේ වගේ උපාසකවරු හිටියා. ඒ අයත් මැරිලාලු. කොහෙද ඉපදුනේ කිය අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතින් මුලින් එක එක්කෙනා ගැන ටිකක් කිව්වා. හැම වෙලෙම එක එක්කෙනා ගැන අහනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මැරෙන සියලු දෙනාම කොහෙද ඉපදුනේ කියලා තථාගතයන් වහන්සේ විහිසවන්න එපා කිව්වා. ඇයි බුදු ඇසින් බලන්න ඉපෑ. ඒ නිසා පොදුවේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ ගමේම ජීවත් වෙච්ච මිනිස්සු අතර 500කට වැඩි කීවා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ. ඒ සියලු දෙනාම දැන් දිව්‍ය ලෝකවල ඉපදිලා කියෝ. 90කට ආසන්නයි කීවා සකදාගාමි වෙච්ච පිරිස. ඒ අයත් දෙව්ලොව ඉපදිලා කියෝ.
මේ ගමේ හිටපු මිනිස්සු අතර 50ක් විතර හිටියා කිව්වා අනාගාමී වෙච්ච ගිහි අය. එතකොට ඒ අය කොහෙද උපදින්නේ මරණින්පත්? සුද්ධාවාස බඹලව ඉපදිලා කිය. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. කොහොම කියලා කියනවා ආනන්ද මේ ගමේ තුනුරුවන් ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හරි කෙනෙක් තුල තිබුණා නම්, සද්ධාදී ගුණධර්ම රැක්කා නම්, ඒ සියලු දෙනා දැන් සුගතියේ ඉපදිලා කියලා. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සංඝ පරායනෝ කිය. අනිත් අය ගැන කතාවක් නැහැ. එතකොට ගමේ 100,000 ගාණක් මැරෙන්නේ නැති. හැබැයි සෝවාන් වෙච්ච ටික දෙනා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. සකදාගාමි වෙච්ච අය දෙව්ලොව ඉපදිලා. ඒ අය එක වතාවක් කාම ලෝකෙ උපදින. සෝවාන් වෙච්ච කෙනෙක් නම් ආත්ම 7ක් උපරිම උපදින්න පුළුවන්. එතනින් මෙහා නිවන් දකින්න අයත් ඉන්නවා. අනාගාමි වෙච්ච අය සුද්ධාවාස බඹලව ගිහිල්ලා එහි පිරිනිවන් පානවා. රහතන් වහන්සේලා මොන විපතාවත් එතනම පිරිනිවන් පානවා. එතකොට ওই දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය දහම් කණ්ණාඩිය ගැන දහම් දේශනයක් කරනවා. හොඳටම අහගන්න කිව්වා. දහම් කණ්ණාඩිය. කණ්ණාඩිය කියන්නේ මොකක්ද? දැකලා තියෙනවනේ. කණ්ණාඩිය දැකලා නැද්ද? තියෙනවා. අපි කණ්ණාඩියක් ළඟට යන්නේ මොකටද? මොකටද කණ්ණාඩිය ඉස්සරහට යන්නේ? අපිව බලා ගන්න නෙමෙයිද? අපි කණ්ණාඩිය ළඟට යන්නේ අපිව බලා ගන්න. දැන් ඔබ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ කවුරු දිහාද? ඈ? කවුරු දිහාද බලන්නේ? Taman දිහා නෙමෙයි. Taman දිහා බලන්න කණ්ණාඩිය ළඟට යන්න ඕනේ. බලන්නේ කණ්ණාඩිය දිහා. කණ්ණාඩියෙන් තමයි Tamanව පේන්නේ. එතකොට අන්න ඒ වගේ දහම් කණ්ණාඩිය ධර්මයෙන් බලන්න කිව්ව Taman දිහා. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියෙන් Taman දිහා බලනවා වගේ ධර්මයෙන් බලන්න කිව්ව Taman දිහා. එහෙම බලන්න නම් Taman තුල කරුණු 5ක් වඩන්න කිව්වා. ඒ තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවට කියන්නේ සීක බල. මේ සීක බල ධර්ම ඇති කරගෙන දහම් කණ්ණාඩියෙන් බලන්න කිව්වා. තමන් තුල සද්ධාව තියෙනවා නම් තමන් දිහා බලනකොට තමන්ට තේරෙනවා මා තුල බුදුරජාණන් වහන්සේ ගැන හොඳ සද්ධාාවක් තියෙනවා. මට ධර්මයේ ගැන හොඳ සද්ධාාවක් තියෙනවා. මට ශ්‍රාවකයන් ගැන බොහෝම පැහැදීමක් තියෙනවා. මං සද්ධාව දියුණු කරන කෙනෙක්. අන්න තමන් තුල හොඳ සද්ධාාවක් තියෙනවා නම් ඒක තමන් දන්නවා. දැන් මොකද කරන්නේ? දහම් කණ්ණාඩියෙන් තමන් ඉන්න තැන බලන්න කිව්වා. මං වගේම සද්ධාව වඩපු අය ගැන ධර්මයේ කොහොමද තියෙන්නේ? අන්න ධර්මයේ තියෙනවා සද්ධාව දියුණු කරගත් අය සුගතිය යනවා. ධර්මාවබෝධේ කරා යනවා. නිවන කරා යනවා. දැන් හිතන්න මාර්ගඵල ලබන්න ගියත් පළවෙනියටම ඇති කරගන්නේ සද්ධානුසාරී. පංච ඉන්ද්‍රිය ධර්ම. පළවෙනියට මොකද්ද තියෙන්නේ? සද්ධා ඉන්ද්‍රිය. පංච බල ධර්ම. පළවෙනියටම තියෙන්නේ සද්ධා බලං කියන. සීක බල ධර්ම අතර පළවෙනියටම තියෙන්නේ සද්ධාව. ආර්ය ශ්‍රාවකයාගේ ධනෙ, සත්ත ආර්ය ධනෙ පළවෙනිම එක මොකද්ද? සද්ධා ධනං කිය. දවසක් දෙවි කෙනෙක් ගාථාවක් කියනවා බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා යේකේචි බුද්ධං සරණං ගතාසි. යමෙක් බුදුන් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපාය. බුදුන් සරණ යන කෙනා අපායකට වැටෙන්නේ නැහැ කියනවා. පහය මානුසන්දේහම් මේ මිනිස් කය අතහරිනකොට මේ ශරීරය අතහැරලා යනකොට දේව කාය පරිපූර්ණසන්ති. බුදුන් සරණ යන කෙනා ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. එතන පරිපූර්ණසන්ති කියන්නේ බුදුන් සරණ යන අය නිසා දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියන. එතකොට බුදුරජාණන් වහන්සේත් මේක ඒ විදිහටම අනුමත කරා. දෙවි කෙනෙක් තමයි කිව්වේ. හැබැයි බුදුහාමුදුරුවෝ ඒක ඒ විදිහටම අනුමත කරනවා. එතකොට ඔය වගේ දේශනා තුලින් බලනවා මා තුලත් ඒ සද්ධාව තියෙනවා. මමත් නිතර බුදුන් අදිනවා, බුදු ගුණ සිහි කරනවා. මා තුලත් තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් තියෙනවා.
එහෙමනම් මමත් ඒකාන්තයෙන් සුගතිගාමී වන කෙනෙක්. මමත් ධර්මයේ කරා යන කෙනෙක් කියලා තමන් ඉන්න තැන ධර්මයේ තුලින් දකින්න කියෝ. කණ්ණාඩියෙන් තමන් දිහා බලනවා වගේ. ඊළඟට තමන් හොඳ සීලයක පිහිටලා නම් තමන් ගැන තමන් දන්නේ නැද්ද? දැන් අපි පන්සිල් ගත්තා. සීල් ගන්න නම් බැරි කාටද නේ? සීල් දෙන පාර කියන්න බැයිද? හැබැයි සීල් රකින්න එකනේ වැඩිනේ. අපිට සීල් ගන්න පුළුවන්. සීල් රෙදි පරව ගන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම අපි සීල් රකින්නවද නැද්ද? අපි ලෝකේ රවට්ටනවද? වංචනිකේද, හොරෙද්ද, බොරු සීල් රකින්නවද? ඔය සියල්ල අපේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? අපි ලෝකෙට කොහොම හිටියත් අපි ගැන අපේ හිත දන්නවනේ. ඒ නිසා තමන්ගේ සීලය ගැන තමන් දිහා බලලා දහම් කණ්ණාඩියෙන් තමන් ඉන්න තැන බලා ගන්න කියලා. ධර්මයේ තුලින් බලනකොට පේනවා තමන් හරියට පන්සිල් ටික රකින්නවනේ. පොයට උපෝසතයක් රකින්න කෙනෙක් නම් මම නම් ඒකාන්තයෙන්ම සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි තමන්ට සිල් ගුණ දහම් ටික රැක ගන්න බැරි නම් තමන් දිහා බලනකොට තමන්ට හිතෙන්නේ මම නම් අපායේ මහගෙදර වගේමයි කියන එක තමයි තමන්ට තේරෙන්නේ. ඒ නිසා තමන් ඉන්න තැන තමන් බලා ගන්න කියන දහම් කණ්ණාඩිය. ඊළඟට සුතවත් භාවයේ දහම් දැන. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්තිය, අතහැරීම, දන් දීම. පස්වෙනි එක ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. ඒකට කියන ප්‍රඥාව. එතකොට මේ කරුණු පහ වඩා ගත්තොත් මේවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණු ටික ටික තමන් තුළ වැඩෙන්න තමන් තුළ මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට, බල ධර්ම හැටියට පිහිටන. එතකොට තමන්ට තේරෙනවා මා තුළ හොඳ සද්ධාාවක් තියෙනවා. මා තුළ හොඳ සිල්වත්කමක් දැන් බලවත්ව පිහිටලා තියෙනවා. මම නිතර බණ අහන කෙනෙක්, මා තුළ හොඳ දහම් දැනුම තියෙනවා. මා තුළ ත්‍යාග සම්පත්තිය තියෙනවා. මම මේ විදිහට පින් කරා, මේ විදිහට පින් කරා කියලා තමන්ගේ පින සිහි කරගන්න පුළුවන්. ඊළඟට තමන් ධර්මයේ විමසනවා නම් මම හොඳට අනිත්‍ය ගැන සිහි කරන, පංච උපාදානස්කන්ධ ගැන, පටිච්ච සම්පදාය ගැන මෙනෙහි කරන, මම හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙක් කියලා තමන් තුළින් තමන් දකිනවා. ඒ කරුණ පහ තමන් තුළ තියෙනවා නම් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මම නම් දැන් මැරුණා සුගති. මම නම් හොඳට ධර්මී පිහිටපු කෙනෙක්. මම නම් සුගතියමයි කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඔය විශ්වාසයවත් අපිට ඇති කරගන්න බැරි නම් අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතෙන්, බුද්ධ ශාසනයෙන් අපි ප්‍රයෝජනයක් අරන්ද? නැහැ. ඒ නිසා අවංකව හිතන්න අපේ පවුල්වල මිය පරලොව ගියාය. අපේ නෑදෑයෝ බෞද්ධ නමෙන් හිටියා. කීයෙන් කී දෙනයිද සුගතියේ ගියේ කියලා නිකන් අවංකව හිතන්න. අපි ලෝකෙට නිකන් එක එක ඒවා කියන්න පුළුවන්. අනේ දෙවි කෙනෙක් වගේ දැක්කා කියයි. හීනෙන් පෙනුණා කියනවා දෙවි කෙනෙක් වගේ. මේ ගෙදර හිටියා කියනවා දිව්‍යාංගනාවක් වගේ ඔටුනු දාගෙන. හැබැයි කරුවල වැටෙනකොට ඇඳාස්ස බලන්න බයයි. පිළිකන්නට යන්න බයයි. දොර මුල්ල බලන්න බයයි රැට. ඇයි? අර දෙවියන් වැඩලා ඇති කියලානේ. දැන් හිතන්න ඊළඟට අපේ ගෙවල් වල ඉතින් කවුරු හරි මැරුණා කියලා හිතමු. මිනිහ මල්ලලා ටික දවසක් යනකොට ගෙවල් වල ඉන්නේ බයින්ද නැද්ද? බයින්. පූසෙක්වත් පැනලා බඩු ටිකක් රැයට පෙරළුනොත් කවුරු ගැනද සැක හිතෙන්නේ? ළමයි ලෙඩ වෙනවා ටිකක්. ඔන්න උනා කෙම්බිරිසාවක් හරි නිතර හැදෙනවා. ළමයි බය වෙනවා. ගෙදර බඩු මුට්ටු පෙරලෙනවා. දැන් ඇඟිල්ල දික් වෙන්නේ කාටද? ඊට පස්සේ බැන දේවාල ගාන දුවන්නේ. අහු වුණාද නැද්ද කියන එක වෙනම දෙයක්. අපේ පවුල් වල කී දෙනෙක් අපි පැක් කරලා නැද්ද බෝතල් කරලා එහෙම? ඈ? කට්ටනි බොරු කරන එක වෙනම දෙයක්. නමුත් යනවනේ නේ.
එතකොට හිතන්න අපි ධර්මයක් නැතුව ජීවත් වුණොත් අපිටත් ඕක වෙනවාමයි. ඔබේ දරුවොත් ඔබට ওই දෙයම කරනවා. ඒ නිසා ධර්මීය දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න. අපි මෙහෙම හිටියට අපේ විඥානේ පිහිටලා තියෙන්නේ අකුසල මූලයන් තුල. අකුසල මූලයන් තුල පිහිටපු හිතක් ඇදෙන්නේ කුසලයට නෙමෙයි අකුසලයට. හිත නැඹුරු වෙලා තියෙන්නේ අකුසලයට, අපාය පැත්තට. ඒ නිසා කොච්චර බනහගෙන හිටියත් අන්තිම මොහොතේ පොඩි දෙයකට වෛරයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔබ බලන්න සමහර අය මේ හොඳට හිටපු අය බේත් පෙත්ත පරක් වුණා කියලා වෛරයෙන් මැරිච්ච අය නැද්ද? ආස කරන දේ කන්න දුන්නේ නැහැ කියලා වෛර කරගෙන මැරිච්ච අය නැද්ද පවුල්වල එහෙම? නොසිතන විදිහට වෛර බලවත් වෙන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා අපි හිතුවට මරණ මංචකයේ ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දැන් ඔබ හිතන්නේ ඉස්පිරිතාලයකටම ගියා කියලා. දැන් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගේනවා. ලෙඩා ඉස්පිරිතාලට ගෙනියනකොටම දොස්තරලා පිරිත් පොත් එහෙම අරන් ලෑස්ති වෙනවද? ඈ? ගෙනිච්ච ගමන් කරන්නේ මූණට හිර කරලා ගහන ඔක්සිජන් එකක්. නහයෙන් බට දානවා සනීපද? පෙනහල්ලට උගුරෙන් බට දානවා. පපුව තලනවා, අතපය පිරිමදිනවා. ඉන්ජෙක්ෂන් ගහනවා, සේලයින් දෙනවා. සමහරවිට ඔපරේෂන් එකට ගන්නවා. ඔබ දැකලා ඇති සමහරුන්ගේ හදවත නතර වෙගෙන එනකොට පපුව තලන හැටි. පපුව උඩ නැගලා තලන්නේ හත් දෙකේ. එතකොට අන්තිම චුතිසිත හදා ගන්න පුළුවන්ද? ඈ? සමහරුන්ට පපුවට කරන්ට් එක අල්ලනවා. උඩ විසි වෙලා ඇඳට වැටෙන්නේ. ටීවී එකේ හරි දැකලා ඇතිනවනේ. මැරෙන්න යනකොට කරන්ට් එක අල්ලන හැටි. එතකොට ඔහොම වද දෙනකොට මරණ මංචකේ ඉස්පිරිතාලයක වුණත් ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? කොච්චර අමාරුද කියලා බලන්න. මේ ළඟදී ආව ඇක්සිඩන්ට් එකක් වෙච්ච මහත්තයෙක් බේරිලා. මේ මහත්තයා මට කියනවා මේ වාහනේ හැප්පිලා අන්තිමට යාට ටික මතකයි කිව්වා වාහනේ යාව එළියට ඇදලා ගත්ත හැටි ඇම්බියුලන්ස් එකක යනවා මතකයි කිව්වා කොහොම හරි ගෙනහිලා ඉස්පිරිතාලෙට. ඉතින් උස්සගෙන ගියා මතකයි කිව්වා ඔපරේෂන් එකට ගත්ත මතකයි කිව්වා. තියා කියනවා මට වේදනාව දැනෙනවා සිහිය එනවා නෑ කිව්වා. ගෙනිච්ච ගමන් උගුරෙන් බට දැම්මා කිව්වා. පෙනහල්ලට බටයක් දානකොට එයාට එතකොට සිහිය ටිකක් හොඳට තිබ්බා කිව්වා. කැස්සක් ඇවිල්ලා උගුරේ බටේ හිර වෙලා කටෙන් ලේ ගියා කිව්වා. එතකොට එයාට වුණා කිව්වා ළඟ ඉන්න දොස්තර කිව්වා ඉක්මනට පපුවේ පැත්තකින් හිල් කරලා බටේ දාන්න කියලා පෙනහල්ලට. තියා කියනවා අර වේදනාව පිටම පපුවේ පැත්තකින් හිල් කරලා බටේ දැම්ම කිව්වා පෙනහල්ලට. උගුරෙන් දාන්න බැරි නිසා. ඉතින් මට කියනවා හාමුදුරනේ මට ඇතිවෙච්ච වේදනාවත් එක්ක බැරි වෙලාවත් මම මැරුණා නම් පුදුම කේන්තියක් වේදනාවක් වෛරයක් එක්ක මං අපායෙම තමයි කිව්වා. කුමාරි මිනිසයා බේරිලා. එතකොට හිතන්න ඔය වගේ මරණ මංචකේ ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා හොඳට බණහන්. අර කරුණු පහ වඩන්න. සද්ධාව. හොඳට සද්ධාව බලවත් කරගන්න. කාලයක් තිස්සේ සීල් රකින්න. මැරෙන්න වැටෙනකන් ඉන්න එපා සීල් රකින්න. කාලයක් පුරුදු කරන්න සීලය. ඊළඟට දහම් දැනුම නිතර බණහන්. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. දැන් කොච්චර බණ යනවද? ඒ නිසා නිතර බණහන්න බණ පොත්පත් කියවන්න. ඊළඟට දන් දෙන්න පින් කරන්න. ඔබේ ශක්ති පමණින් පින් දහම් කරන්න. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහින. ඔය කරුණු පහ වඩන්න. අපිට අඩුම ගානේ සෝවාන් වෙන්න හරි මාර්ගඵල ලබන්න හරි අඩු ගානේ සුගතියක යන්න හරි ඔය සීක බල ධර්ම තියෙන්නම ඕනේ. ඒ නිසා සතර අපායේ මහගෙදර වගේ අපිට අපායකට වැටුණා කියන්නේ ආයිතින් කොහෙන් කැරකිලා කොහේ යයිද කියන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපායකට නොවැටි බේරෙන්න නම් අප්‍රමාදී වෙන්න.
බුදුරජාණන් වහන්සේ අන්තිමටම පිරිනිවන් පාන කොටත් අපිට දේශනා කරේ මොකද්ද? හන්ද දාන වික්කවේ ආමන්ත්‍යා. මහණෙනි අවසාන වශයෙන් උත් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා. මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියනවා. ඉතින් එහෙමනම් ඔබ හැමදිනාම මේ මනුස්ස ජීවිතයේ අවසන් වෙන්න පෙර ඔබ හැමදිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඩුබායි සේවයේ නියුතු පුෂ්පා උදුගොඩ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ. ඒ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ අතර වසර 7කට පෙර මිය පරලොව ගිය ඇලිස් නෝනා බාලසූරිය මෑණියන්, වසර 17කට පෙර මිය පරලොව ගිය සයිමන් සිඤ්ඤෝ උඳුගොඩ පියාණන්, වසර 6කට පෙර මිය පරලොව ගිය අම්පාර පොල්වත්ත පීටර් සිඤ්ඤෝ උඳුගොඩ බාප්පා, ඒ වගේම කුරුවිට ශාන්ත වීරකෝන්, දෙල්ගමුව කේ.ජී. ජයවර්ධන, කේ කිරිමැණිකේ, තුන්දොල H.A. කතෝනිස්, ටී ලයිසා නෝනා, උඩකඩ යූ පොඩි අප්පුහාමි, H.A.J. නෝනා, ඩී ප්‍රේමවති යන මිය පරලොව ගිය පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්තුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේම ඔබත් කල්පනා කරගන්න ඔබ නම් මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සීතාවක සුමනසාර පූජනීය නායක හාමුදුරන් වහන්සේ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා උතුම් නිවනටමපත් වේවා කියලා සාදු කියලා පින් දෙනවා. ඒ වගේම මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින නිරංජනා උදුගොඩ, ඒ වගේම එසිත ඉඳුමින හිරුනි අංජනා පුබුදු සඳරුවන්, ඒ වගේම මේවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිවර්තනා උදුගොඩ, දිනිති චමිත, ඒ වගේම ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින ලියන සාරංග දිසානායක, චමුදිත උඳුගොඩ, ඉනුක පහන්, ඒ වගේම ඩුබායි රූපා, සුජාතා, රම්‍යලතා, දයා, කේතකි, ඒ වගේම නිසල් ජයලත්, ඉන්ද්‍රලි ජයලත්, ඒ වගේම විහාරාධිපති පූජනීය නායක හාමුදුරන් වහන්සේට ආශිර්වාද කිරීමත් ඒ නම් සඳහන් කරපු සියලු දෙනාටම ආශිර්වාද කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. මෙහිම කල්පනා කරගන්න පුෂ්පා උදුගොඩ මහත්මිය නමින් ඒ සුජීවත්ව ඉන්න පවුල් වල හැම දෙනාමත් ඒ යාළුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් නම් සඳහන් කරපු අය වගේම ඒ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස
මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අම්බලම් පිටියේ ඥානානන්ද පූජනීය නායක හඳුරන් වහන්සේ විහාරාධිපති පූජනීය නායක හඳුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උන්වහන්සේ කරන ශාසනික කටයුතු දියුණු කරගෙන උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධයටම මේ පින් උපකාර වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අපිට ආශිර්වාද කිරීමත් පූජනීය කිරිබග්ග ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනය වෙනුවෙන් කටයුතු කරන සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමත් අරමුණු අතර සඳහන් කරමු. ඉතින් මේ පින්වතුන්ට කල්යාණ මිත්‍රයන් හැටියට ධර්මයෙන් උපකාර කරපු මේ සියලුම ස්වාමීන් වහන්සේලා උතුම් වූ ධර්ම අවබෝධයම ලබාගෙන උන්වහන්සේලා කරන ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උතුම් වූ ධර්මයම අවබෝධ කරගනිත්වා කියලා ආශිර්වාද කරමු. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම ධර්ම අවබෝධයම ලැබේවා කියලා ආශිර්වාද කරමු. උණු ඇද ගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ ආරෝප වාහිනිය සිදු කළ මෙම බාහිර පටිගත කිරීම මෙතකින් අවසන් වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Mima siduka